ඔබට පුළුවන් පහලින් තිබෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න. ආයුබෝවන් අද අප සම්බන්ධ වෙන්නේ COVID-19 රෝග වසංගතය ලෝකයේ පුරා පැතිර යන ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙලා ඊතර මෙතර වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව ඊමහත් පීඩාවට පත් වෙලා තියෙන වකවානුව. ඊතර මෙතර වෙසෙන ඔබේ තොරතුරු ගෙනෙන ශ්‍රී ලාංකීය අඩපයක් හැටියට අප හිතුවා අදත් COVID-19 රෝග වසංගතයෙන් ඊතර මෙතර ඔබ කටයුතු කරන ආකාරය පිළිබඳව අද දවසේ විශේෂයෙන් කතා බහ කරන්න. ඒ වගේම ඊතර මෙතර වෙසෙන ඔබට වැදගත් වන තොරතුරු බොහොමයක්ම ගෙනෙන්නත් බලාපොරොත්තු වෙනුයි අද මෙලෙස ඊතර මෙතර ආරම්භෙන්නේ. අරබන් අවසරයි ඊතර මෙතර. අද අප මුලින්ම කතා බහ කරන්නේ අපට ඔබට ඉතා සංවේදී වූ සිදුවීමක වසරක සීකිරීමක් පිළිබඳව. ඔබ දන්නා වගේ වර්ෂයේ අප්‍රේල් සිදු වුණු පාස්කු ප්‍රහාරය නිසා ශ්‍රී ලාංකීය ජනතාව ඊතර මෙතර වෙසෙන බොහෝ දෙනෙකු කම්පණයට පත් වුණා. අප අතරින් සමහරු සමුගත්තා. ඒ විපතට පත් වූවන් සීකරමින් ශ්‍රී ලංකාව තුළද අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආගමික වැඩසටහන් පැවැත්වුණා. ඒ වගේම අපට දැනගන්න ලැබුණා ඒතරත් එවැනි විශේෂ සිහිගැන්වීම් ආගමික වැඩසටහන් පැවැත්වුණු බව. අප ඒ පිළිබඳව මුලින්ම කතා බහ කරන්නයි සූදානම් වෙන්නේ. ක්‍රිස්තුමන්තුල මා ප්‍රිය ආදර සහෝදර සහෝදරවරුනි අද ගිය වසරේ පාස්කු ඉරුදින ඒ ඛේද වාචකයෙන් මියගිය සියලු ආත්මයන් වෙනුවෙන් අපි ස්වාමීන් වහන්සේගේ සැනසීම ඉල්ලලා යාඥා කිරීම සඳහා මේ අවස්ථාවේ අපි රැස්ව සිටිනවා. පියාණන්ගේද පුත්‍රයන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන්. පසුගිය වසරේ පාස්කු ඉරුදින කොච්චිකඩේ කටුවපිටිය සියොන් පල්ලියේ ඒ සීල ස්ථානවල සිදුවිච්ච ඒ ඛේද වාචකය ඒ වගේම ඒ ඛේද වාචකයෙන් මියගිය සියලුම ආත්මයන් වෙනුවෙන් අපිත් රෝමේ අපිත් ඉතාලියේ ඒ ආත්මයන් වෙනුවෙන් ස්වාමීන් වහන්සේට යාඥා කෙරුවා. අපිත් විශේෂයෙන් ඉතාලියේ සිටින සියලුම ශ්‍රී ලංකීය ජනතාවත් යුරෝපයේ සිටින සියලුම ශ්‍රී ලංකීය ජනතාවත් අපි උදේ හරියට ඉරිදා උදේ පූජාව තියලා පූජාවෙන් පසු ඉටිපන්දමක් දල්වා ඒ පාස්කු ඉරුදින ස්වර්ගස්ථ වෙච්ච සියලුම ආත්මයන් වෙනුවෙන් අපි යාඥා කෙරුවා. ඉතින් ඒ නිසා මම අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාටම. අපිත් නිතරම ලංකාව වෙනුවෙන් යාඥා කරනවා. ඕගොල්ලොත් අපි වෙනුවෙන් යාඥා කරන්න. ජේසු පීඩයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ වගේම ඉතාලිය ඇතුළු විවිධ රටවල විවිධ සීකිරීම් සිදු වෙන විට මේ විපතට පත් වූවන් පිළිබඳ ශෝකය පළ කිරීමටත් ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ගෙන යන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ ක්‍රියාවලියට සහාය ලබා දීමටත් ඇමරිකාව තීරණය කර තිබෙනවා. අප ඒ පිළිබඳ තොරතුරු දැනගන්න මේ අවස්ථාවේ සම්බන්ධ කරගන්නවා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ගරු රොඩ්නි පෙරේරා මැතිතුමා. ප්‍රභාත් අප්‍රේල් මාසේ 21 වෙනිදා උදෑසන වන විට වොෂින්ටන් නුවර පිහිටි අප ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පණිවිඩ ගණනාවක් ලැබුණා. එයින් මූලික වන්නේ දවල මන්දිරයේ ඔස්සේ ක්‍රියාත්මක වෙන ජාතික ආරක්ෂක කවුන්සිලයත් ඒ වගේම රාජ්‍ය ලේකම් ඇතුළු රාජ්‍ය දෙපාර්තමේන්තුනුත් ලැබුණු විශේෂ පණිවිඩ.
එහි කරුණු කීපයක් සඳහන් වෙලා තිබ්බා. ශ්‍රී ලංකා ජනතාවටත් මේ ත්‍රස්තවාදී ප්‍රහාරවලට ලක්වුණු ඒ පවුල්වල සමාජිකයන්ටත් ඇමරිකාවේ සාතිශය සංවේගය නැවත වරක් ඔවුන් සංවේදනය කර තිබුණා. ඊට අමතරව ශ්‍රී ලංකාව ගෙනියන ත්‍රස්තවාදී මැඩලීමේ ක්‍රියාදාමයන්ට ඔවුන්ගේ සම්පූර්ණ සහාය නැවත වරක් තහවුරු කර තිබෙනවා. අප එදිනම එම ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු වුණු ඇමරිකානු පවුල් 5ක් තිබෙනවා. ඒ පවුල් 5 සමාජිකයන් 5 දෙනෙක් ශ්‍රී ලංකාවේ ඒ ත්‍රස්තවාදී ප්‍රහාරවලට ගොදුරු වුණා. අපි ඔවුන්ට අපේ සාතිශය සංවේගය නැවතවරක් දැනුම් දුන්නා. ඊට අමතරව එදිනම පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනුවෙන් අප අතිගරු ජනාධිපතිතුමා නිකුත් කරනු ලැබූ විශේෂ පණිවිඩයත් අපි ඒ පවුල්වලට ලැබෙන්නට සැලැස්සුවා. අපි එදින සවස් භාගයේ අපේ බෞද්ධ විහාරස්ථාන කීපයක් මුල් කොටගෙන අපේ විහාරාධිපති වහන්සේලාගේ මූලිකත්වයෙන් ඒ පවුල් සමාජිකයන්ට අපි පින් පැමිණීමක් සිදු කරනු ලැබුවා. ඒ පින්කම් මාලාවම ඉදිරිපත් කෙරුවේ අපේ ජනතාවගේ සහභාගීත්වයෙන් අන්තර්ජාලය ඔස්සේ. එතර මෙතර ඔබ බොහෝ දෙනෙක් සංවේදීව පසුතැවෙන COVID-19 රෝග වසංගතයේ ඊතර වෙසෙන අපේ ශ්‍රී ලාංකිකයන්ට කොහොමද බලපා තිබෙන්නේ? අප ආරම්භයේදී කිව්වා මේ පිළිබඳ වැඩි ඉඩහසර අද දවසේ වෙන් කරන බව. ඒ අනුව අප සූදානම් ඔබ රැගෙන යන්න ඊතර පිහිටි ශ්‍රී ලාංකීය ජනතාවගේ අදහස් කීපයක් දැනගන්න. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලාංකීය තානාපති සේවයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් තොරතුරු දැනගන්න. අප හිතන්නක් කතා කරන්නත් පෙර මේ වෛරසය පැතුරුණු චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ සඳහා යූසුලුව කටයුතු කරා. අප දැන් සම්බන්ධ වෙනවා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ. යෝගනාදන් මහතා වෙත අප දැනගන්න සූදානම් වර්තමාන තත්ත්වය පිළිබඳව. තානාපතිතුමනි ප්‍රභාත් thank you අපියත් මේ වැඩ කටයුතු එකට සම්බන්ධ කරගත්තාට දැනට අපි දන්නවා මේ COVID-19 සීනිය පටන් ගන්නකොට ලංකාවේ ළමයි 865ක් හිටියා. ඒකෙන් අපි 750 දෙනෙක් මේ වෙනකොට ලංකාවට යවලා තියෙනවා. දැනට ඉතුරු වෙලා ඉන්නවා ළමයි 100 දෙනෙක්. ඒ ළමයි 100ම මෙහි නවතිලා ඉඳලා ඒගොල්ලෝගේ අධ්‍යාපන වැඩ කටයුතු කරගෙන යන්න කැමැති කියලා අපිට දැනුම් දුන්නා. අපි ඒගොල්ලෝගේ සපසනීප සම්බන්ධයෙන් බලා ගන්නවා. ඒගොල්ලෝට ඕන ඇඩ්වයිසර්ස් අපි දෙනවා. මේක බොහොම පරිස්සමෙන් මේකෙන් පරිස්සම් වෙලා ඉන්න කියලා. අපි දන්නවා දැනට සීනේ තියෙන්නේ තත්වය තමයි COVID-19 එක ඉවර කරලා තියෙනවා. ඒ කියන්නේ post covid situation එක තමයි දැනට තියෙන්නේ. වුහාන් නගරේ වුණොත් දැන් ලොක්ඩවුන් එක අයින් කරලා ඒක සාමාන්‍ය විදියට ෆන්ක්ෂන් වෙන්න පුළුවන් විදියට සුපර් මාකට්ස් අරලා තියෙනවා, කඩවල් අරලා තියෙනවා. ඒ වගේ අපි දන්නවා ලබන මාසේ වුහාන් නගරේ ස්කූල්ස් පටන් ගන්නවා කියලා දැනට අපිට ආරංචි වෙලා තියෙනවා. ඒක A level, O level ළමයි මේ අවුරුද්දේ එක්සෑම් කරන අයට පටන් ගන්නවා කියලා. අප සූදානම් එහි තත්ත්වය සොයන්නට මෙලෙස සම්බන්ධ කරගන්න මහා බ්‍රිතාන්‍යයේ එංගලන්තයේ පළමු ශ්‍රී ලාංකික කොරෝනා වෛරසය හමු හොන්ස්ලෝ නගරේ ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති ශ්‍රීලාල් ඩෑස් මහතාව. ඔව් ප්‍රභාත් මා සම්බන්ධ වන්නේ ලන්ඩන් හොන්ස්ලෝ නගරේ සිටයි. මොකද හොන්ස්ලෝ නගරය කියන්නේ කොරෝනා වෛරස් එකෙන් ඉස්සෙල්ලම නැතිව ශ්‍රී ලාංකිකයා හොන්ස්ලෝ නගරේ. ඉතින් අද වෙන විට මේ කොරෝනා අර්බුදයෙන් මුළු බ්‍රිතාන්‍යයම බොහොම කැළඹිලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන මේ වෙනකොට අද වෙනකොට බ්‍රිතාන්‍යයේ 26000ක ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය පරිවර්ෂයන් නැති වෙලා තියෙනවා. ශ්‍රී ලාංකික ජාතිකයන් 26 දෙනෙක් දැනට නැති වෙලා තියෙනවා. ඉතින් බොහොම කනගාටුදායක තත්ත්වයක්. වැඩිපුරම මේ කොරෝනා වෛරසයෙන් පීඩා විඳින්නේ බ්‍රිතාන්‍යයේ ජාතිකයන්, ඒ කියන්නේ වයසක පිරිස් තමයි මේ ප්‍රශ්නයට විශාල වශයෙන් ගොදුරු වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයත් අපහ සම්බන්ධ වෙනවා
හැම අවස්ථාවම මේ කොරෝනා වෛරස් සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් ගැන දැනුවත් කරන්නට. ඉතින් අපි ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක් අද බ්‍රිතාන්‍යයේ රැකියාව නැතුව බොහොම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා රජය ජනාධිපතිතුමා මේ ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙලට දැනට මං හිතන්නේ ලංකාවේ 7 දෙනයි නැති වෙලා තියෙන්නේ. ඉතින් එවැනි තත්යකට මේ රට ගේන්න ජනාධිපතිතුමාගේ කාර්යක්ෂම සේවාව සහ අනිකුත් හමුදාවන් සේවාව බොහොම අගය කළ යුතුයි. ඒ වගේ සෞඛ්‍ය අංශය අගය කළ යුතුයි. ඒ වගේම ඉතාලිය පිළිබඳ කතා බහ කරන විට උතුරු ඉතාලිය එහෙමත් නැත්නම් මිලාන් නගරයේ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවත් මේ උදුර නිසා දැඩි පීඩාවට ලක් වුණා. ඒ තත්ත්වය පිළිබඳ විමසන්න අප සම්බන්ධ කරගත්තා මොන්සා නගරයේ වෙසෙන ක්‍රිස්ටිද සොයිසා මහතාව. මම ඉතාලියේ ලොම්බර්දියා නගරයේ මිලානෝ මොන්සා නගරයේ සිට මේ පාළු ස්වභාවයට පෙනී යන්නේ කොරෝනා වසංගතයත් සමග ඉතාලියේ තියෙන තත්ත්වයයි. අද දින වෙනකොටත් ඉතාලියේ කොරෝනා වසංගතය බොහොම දරුණු තත්ත්වයකින් පවතින බව තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. දවසකට 400ක් පමණ ජීවිත හානි වෙනවා. ඒ වගේම ලාංකික යන් ගත්තොත් අපේ ශ්‍රී ලාංකිකයන්ට කිසිම කරදරයකට පත් වෙලා නැහැ. ඒ විදිහේ ඒ කියන්නේ ජීවිත හිමි වී නැහැ කිසිම ලාංකිකයන්ගේ. නමුත් ලාංකිකයන් කීප දෙනෙක් කොරෝනා ආසාදිතයන් බවට පත් වෙලා තියෙන බොහොම සුළු ප්‍රමාණයක්. ඒ සුව ලැබෙමින් පවතිනවා ඉතාලියේම. ඒ වගේම ලාංකිකයන්ට කරදරයක් බවට පත් වෙලා තියෙනවා මේ අවස්ථාව. රැකී රක්ෂාවන් නැති වී ජීවත් වීමේ හැකියාව මේ දවස්වල අමාරු තත්ත්වයෙන් පවතින බව තමයි අපිට ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙන්නේ. ඒ වගේම ඒ අයට අපේ කොන්සුලර් ජනරල් කාර්යාලයත් මිලානෝ සිටින සියලු ලාංකිකයනුත් එකතු වෙලා ඒ අය ගැන සොයමින් ඒ අයට උදව් කරමින් ඒ අයට අවශ්‍යතාවයන් වලට අවශ්‍ය වෙන උපදෙස් දෙමින් සියලු ආකාරයන් වලින් උපකාර කරමින් පවතින බව තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. නමුත් අපි එක පැත්තකින් සතුටු වෙනවා විදේශගත ශ්‍රී ලාංකිකයන් හැටියට අපේ ලංකාවේ කොරෝනා වෛරසය මැඩපවත්වාගෙන යන යෑම පිළිබඳව. ඒ කිව්වොතින් එහෙම අපි දකින විදියට ඇත්තටම ලෝකයේ ගත්තොත් ලෝකෙම්ම අඩුම ප්‍රමාණයකින් කොරෝනා අසාධිතයන් අඩුම ප්‍රමාණයකින් පවතින රටක් ගත්තොතින් අපේ ලංකාව කියලා අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් තත්යකට පත් වෙලා තිනවා. ඒ තත්ත්වය අපිට උදව් කරලා දීලා තින්නේ අපේ අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් සෞඛ්‍ය අංශවල තියෙන සියලුම සෞඛ්‍ය සේවකයනුත් ත්‍රිවිධ හමුදාවත් කියන එක අපිට ආඩම්බරයෙන් සතුටෙන් කියන්න පුළුවන් මේ අවස්ථාවේදී. බොහොම ස්තුතියි. COVID-19 රෝග වසංගතයේ ලොව පුරා පැතිර යන විට අද එහි දරුණුතම ප්‍රතිවිපාක අත්විඳින්නේ ඇමරිකාව. ලෝකයේ බලවතා. අප ඇමරිකාවේ තොරතුරු දැන ගැනීමටයි මේ සූදානම අපි සම්බන්ධ කරගත්තා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මැතිතුමාව නැවතත් ඒ තොරතුරු දැනගන්න. ස්තුතියි ප්‍රභාත්. ඊතර මෙතර වැඩසටහන පිටරට ශ්‍රී ලාංකිකයන්ට තොරතුරු සපයන වැදගත් විශේෂාංගයක් බවට පත්ව තිබෙනවා. මේ අවස්ථාව වන විට වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දිගින් දිගටම අප විවෘත කර තබනවා. පැය 24 මුළුල්ලේම අපගේ නිලධාරීන්ව ශ්‍රී ලංකා ප්‍රජාවට සම්බන්ධ කරගන්නට පුළුවන්. ඔවුන්ගේ ලියාපදිංචිය අපි contact ශ්‍රී ලංකා වෙබ් අඩවිය ඔස්සේ දිගින් දිගටම ක්‍රියාත්මක කරනවා. අපිට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට එය මෙවලමක් හැටියට යොදා ගන්නට පුළුවන්. එවිට අපිට හැක වෙනවා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය වෙමින් අවශ්‍ය පිළිතුරු සපයන්නට. ඊට අමතරව ශ්‍රී ලංකා සම්භවය තිබෙන වෛද්‍යවරුන් ගණනාවක්ම මේ වන විට ඇමරිකාවේ අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවට අවශ්‍ය සෞඛ්‍ය උපදේශනයන් නොමිලේ අන්තර්ජාලය ඔස්සේ දිගින් දිගටම ලබා දෙනවා. එය අප අගය කළ යුතු දෙයක් වෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකික විහාරස්ථාන මුල් කොටගෙන පින්කම් මාලාවක් දිනපතා පාහේ මුළු ඇමරිකාව පුරාම මේ වන විට සිද්ධ වෙනවා අන්තර්ජාලය ඔස්සේ. ඔබ දුටුව ඊතර ශ්‍රී ලාංකීය අදහස් මේ COVID-19 රෝග වසංගතයේ හමුවේ ශ්‍රී ලාංකීය සංවිධාන තානාපති කාර්යාල ක්‍රියා කරන අන්දම පිළිබඳව. අප සූදානම් එම කැපකිරීමට අගයක් ලබා දෙන්න. මේ විදේශ සම්බන්ධ අමාත්‍යාංශයේ ලේකම් රවීනාථ ආර්යසිංහ මැතිතුමා. ඔව් මම මේ අවස්ථාව කරගන්නවා අපේ තානාපති කාර්යාල සහ ඔවුන් සමග මේ අවස්ථාවේදී කටයුතු කරන විදේශීය රටවල සිටින සියලුම ශ්‍රී ලාංකීය
සංවිධාන සමිති සමාගම් ආගමික සමාගම් පුද්ගලයෝ සියලු දෙනාට මං අවස්ථාව කරගන්නවා මේක ස්තුතිවන්ත වෙන්න අපේ එකමුතු බව ඒකාග්‍රතාවය එක අරමුණක් කරා යෑමේ හැකියාව හොඳට මොනවට ප්‍රදර්ශන වෙන අවස්ථාවක් මේක තව ටිකක් මේ අපහසුතාවය ජය ගන්නකම් ඒ කාර්ය කරමු. ඉන් ඔබට මේ තුලින් ඇතිවෙච්ච සම්බන්ධතාවය මං හිතන්නේ අපේ ඒ රටවල් වල තානාපති සේවයත් ඒ රටවල සමිති සමාගම් වල තියෙන සම්බන්ධතාවය තව තවත් දියුණු වෙන්නට ඉවහලක් වෙයි කියලා මං තරයේ විශ්වාස කරනවා. එතර ඉන්න බොහෝ දෙනෙක්ගේ අදහස් මෙතර ඉන්න ඔබට සමීප කරන්න අප කටයුතු කරේ ඔවුන් එතර සිට කෙතරම් මෙතර ඉන්න ඔබ වෙනුවෙන් කැප වෙනවද කියලා. අද මෙලෙස අප නිවසේ ඉන්න පුළුවන්. නමුත් එතර ඉන්න ඔබේ ඥාතියා එහෙම නැත්නම් ඔබේ හිතවතා ඔබේ අම්මා තාත්තා එතරට වී අදත් ඔබ වෙනුවෙන් සේවය කරනවා ඇති. ඔවුන් නිවන විදේශ විනිමය අපේ රටේ ආර්ථිකය පෝෂණය කරන්න ලබා දෙන්නේ විශාල අත්දැකීමක්. ඒ නිසාම මේ වදුරු හමුවේත් ඔවුන් එවන විදේශ විනිමයට වටිනාකමක් ලබා දීම ඉතා වැදගත් වෙනවා. ඒ පිළිබඳව විශේෂ කර්තව්‍යයක් සිදුවීමක් පිළිබඳව අපට දැනගන්න ලැබුණා. අපේ ඒ තොරතුරු කතා බහ කරන්න ඔබ රැගෙන යනවා ජාතියේ මහා පාන්ටමට ලංකා බැංකුවට. මුළු ලෝකයේම නම කොරෝනා වෛරසයෙන් නැත්නම් අපි කියන COVID-19 වෛරසයෙන් පීඩාවට පත් වෙලා ඉන්න මේ මොහොතේ ශ්‍රී ලාංකික විගමනික ප්‍රජාව තමන්ගේ රටවල සිට මේ වෙලාව ඔවුන්ගේ රැකියාව කරනවා. සමහරට අපි බැංකු සේවකයන් විදියට අත්‍යවශ්‍ය සේවාවක් මෙහි සපයන ගමන්ම අපගේ විගමනික ප්‍රජාව ඔවුන්ගේ සේවාවන් ඒ රටවල සපයමින් විදේශ විනිමය උපයමින් ඉන්නවා. ඉතින් ඔවුන් එවනේ විදේශ විනිමය අපිට මේ වෙලාවේ ඉතාම වැදගත්. ඒ වගේම තමයි විදේශ විගමනික ප්‍රජාව මේ අවස්ථාවේදී ඒ රටවල විවිධ සංවිධාන සමග එකතු වෙලා තමන් වැඩ කරන ආයතනයේ කිහිප දෙනෙක් එකතු වෙලා අපගේ රටට යම් යම් විනිමය ප්‍රේෂණය කරන අවස්ථා අපිට දැක ගන්න ලැබෙනවා. ඉතින් ඔවුන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්නේ මෙම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින තම රටේ ජනතාවට යම්කිසි සේවයක් කිරීමේ බලාපොරොත්තුවෙන්. ඉතින් අපි මේ අවස්ථාවේදී ඔවුන්ගේම විශිෂ්ට දායකත්වය අගය කිරීමට ලක් කරන්න ඕන. ඒ වගේම තමයි ලංකා බැංකුව, ඒ වගේම ශ්‍රී ලංකා රජයත් විදේශ විගමනික ප්‍රජාව Taman අමාරුවෙන් උපයා ගන්නා මුදල් මේ රටට එවීමේදී යම් ප්‍රතිලාභයක් දීම හරහා ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කිරීමට අවස්ථාව උදා කරගලා තියෙනවා. එසේ සිදුවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුව සමග එකතු වී නව ගිණුමක් හඳුන්වා දී තිබෙනවා. ඒ අපි කියනවා විශේෂ තැන්පතු ගිණුම නැත්නම් Special Deposit Account SDA account. ලංකා බැංකුවද මීට සමගාමීව BOC SDA නමින් විශේෂ ගිණුම් වර්ගයක් හඳුන්වා දී තිබෙනවා. මෙහින් ලැබෙන ප්‍රබලම ප්‍රතිලාභය නැත්නම් මෙහින් ලැබෙන විශාලම ප්‍රතිලාභය තමයි අප වෙනදාට ලබා ගන්නවාට වඩා වැඩි පොලියක් මේ සඳහා ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් මාස 6ක් සහ මාස 12ක් ලෙස ස්ථාවර තැන්පතුවක් ආරම්භ කර අපි සාමාන්‍යයෙන් ලබා දෙන පොලි අනුපාතයට වඩා වැඩි පොලි අනුපාතයක් මේ හරහා ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම විදේශ විනිමය මේ රටට ගෙන ඒමේදී මෙන්ම මේ රටෙන් එම මුදල් නැවත ගෙන යාමේදී බලපාන විනිමය රෙගුලාසි යම් දොරකට ලිහිල් කිරීමක් මේ හරහා සිද්ධ කරලා තිබෙනවා. ඊට අමතරව අවම ලියකියවිලි භාවිතා කරමින් අපිට මෙම ගිණුම් ආරම්භ කරන්න පුළුවන්. මෙහිදී මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් නැත්නම් අපගේ විගමනික ප්‍රජාව පමණක් නොවේ විදේශයන් වල සිටින වෙන දිත්ව පුරවැසිභාවය ලැබූ පුද්ගලයන්, ශ්‍රී ලංකාව පිළිබඳ අල්මක් දක්වන පුද්ගලයන්, විදේශ රටවල තියෙන සංස්ථා සමාගම් ආදී ඕනෑම ආයතනයකට මෙම විදේශ මුදල් ලංකාවට ප්‍රේෂණය කරලා ඔවුන්ට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාව මේ හරහා උදා වී තිබෙනවා. එතර මෙතර ඉන්න ඔබට නිරතුරුව රැකවරණය ලබා දෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඉතා සුවිශේෂී කාර්යභාරයකට පියවරගෙන තිබෙනවා. ඒ තමයි මේ COVID-19 රෝග වසංගතය හමුවේ එය මර්ධන මෙහෙයුමට එක්කලා ඉන්න සියලුම නිලධාරීන්ට නොමිලේ රක්ෂණාවරණයක් පිරිනැමීම. අප දකින්නේ මෙය
ජාතික යුතුයකමක් ලෙස. මේ රක්ෂණාවරණය හඳුන්වන්නේ විරු අභිමන් ලෙසින්. අප සූදානම් අද දවසේ මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඔබට පුද කළ මේ ජාතික යුතුයකම පිළිබඳව කතා කරන්න, මේ ඉඩහසර වෙන් කරන්න. රට වෙනුවෙන් ආදරයෙන් වැඩ කරන ඉදිරියෙන් ඇති බාධක බිඳ රට රකින වෙහෙසෙන කැපවෙන දුක්ගිනි නිවන ඔබ ණය නැත රටට කිසිදා. එතර මෙතර අද කතාබහන් ඔබ සමග එකතු වෙන්නේ රැකවරණය පිළිබඳ කතාබහ කරන්න. විශේෂයෙන්ම COVID-19 රෝග වසංගතය මේ රටේ තුළ ව්‍යාප්ත වෙන වකවානුවක රැකවරණය ඉතා වැදගත්. ඉතින් රැකවරණය ගැන කතා කරන්න අද රැකවරණයට නායකත්වය දෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ගරු සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මැතිතුමා සමග තමයි මේ කතාබහ ආරම්භ වෙන්නේ. ආයුබෝවන් සභාපතිතුමනි. අප මෙතුමා හඳුනගන්නේ විදේශ සේවා නියුක්තිකාරයන්සේ සභාපතිවරයා ලෙස. ඉන් අනතුරුව එතුමා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ලෙසත් රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවේ ගරු සභාපතිවරයා ලෙසත් කටයුතු කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් ලෙසත් කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි සමාජයේ ජාතික ප්‍රතිපත්ති සම්පාදකයෙක් ලෙසත් ඔහු විශාල කාර්යභාරයක් සමාජය වෙනුවෙන් ඉටු කරනවා. එවන් අත්දැකීම් සම්භාරයක් සහිත මෙතුමා අද ජනතාවට ඔබට රැකවරණයට නායකත්වය දෙනවා. අපි කැමති කතාබහට ප්‍රවිශ්‍ය තැබුවොත් මේ COVID-19 කියන රෝගය අප දැන සිටියේ නැති රෝගයක්. අද මේ රෝගය නිසා මුළු මහත් ලෝකයේම කම්පණයට පත් වෙලා. අද ඒ රෝගයේ පැමිණීමත් සමග රක්ෂණ ක්‍රමවත් නැති වුණු මේ රෝගයට ඔබ නව ආකාරයකින් ආමන්ත්‍රණය කළා තියෙනවා. කියන්න මේ ප්‍රේක්ෂක ජනතාවට. නොවැම්බර් මාසයේ පැවතිච්ච ජනාධිපතිවරණයෙන් පස්සේ අධිකරු ජනාධිපතිතුමා ඇතුළු රජයට විශාල වැඩපිළිවෙලක් තිබුණා. පසුගිය කාලයේ පසුබෑම් අතහැරලා රට සංවාදිත රටක් බවට පත් කරන්න. එතකොට මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනකොට තමයි හදිසියේ මේ වසංගත තත්ත්වය ඇති වෙන්නේ. දැන් ඒක මම හිතන්නේ තවමත් ලෝකය නිසියාකාරයෙන් තේරුම් අරගන්නේ නැහැ. තේරුම් ගත්තෙත් නැහැ. විශේෂයෙන්ම අපේ රටෙත් තත්ත්වය ඒක තමයි. විශේෂයෙන්ම දැන් මේ රෝගය ව්‍යාප්ත වෙමින් පවතින අවධියක් අපි කියව නැත්නම් සමාජයට ව්‍යාප්ත වෙන්න ප්‍රජාව අතරට ව්‍යාප්ත වෙන්න පුළුවන් අවධියක්. ඉතින් මේත් එක්ක ගනුදෙනු කරන ඍජුව ගනුදෙනු කරන රෝගීන් එක්ක ගනුදෙනු කරන විශාල පිරිසක් ඉන්නවා. ඒ තමයි පළමුව සෞඛ්‍ය වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය. ඊළඟට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව, ග්‍රාමාරක්ෂක අංශය, ඒ වගේම පළාත් පාලන ආයතනවල නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වගේ ශේෂ්ඨ නිලධාරීන් විශාල ප්‍රමාණයකුත් මේකත් එක්ක වැඩ කරනවා. සමීපව වැඩ කරන පිරිස. ඉතින් ඒ කියන්නේ අපි කියන්නේ මේ ඍජුවම කොරෝනා රෝගීන් සහ රෝගිය සමග ගැටෙන සහ අන් අයට උපකාර වෙන පිරිස. ඒක මම හිතන්නේ ලෝකයේ අනිත් රටවල් ගත්තාම අති විශාල කැපකිරීමක්. එය යුද්ධයේදී මේ හා සමානව මේ සියලු අංශ එකට වැඩ කළා. අප ජයග්‍රහණය කරා යන්නේ එහි ප්‍රතිඵලයක් විදියට. සංවර්ධන කාර්යයේදී ඒ කාර්යය ඒ විදිහටම ඉටු කළා. ඒ වගේම මේ ශ්‍රී ලාංකිකයා තුළ තිබෙන කැපවීම අති මහත් යමක් වෙනවා. ඉතින් ලෝකයේ බොහෝ රටවල් වල නැති මේ කැපකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ ශිෂ්ටයේ නැත්නම් අපි විතරනේ විවිධ අංශ තිබෙනවා. රක්ෂණයේ ප්‍රමුඛයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් දැවැන්ත පියවරක් ඉස්සරහට තිබෙනවා. ඒ තමයි විරු අභිමන් නමින් අප ඒ කිව්ව සියලු රාජ්‍යතාන්ත්‍රික අයට නොමිලේ ජීවිත රක්ෂණයක් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. ලක්ෂ 12ක පමණ ප්‍රමාණයක් මේන් ආවරණය වෙනවා. මම හිතන්නේ ඉතා සුවිශේෂී කාර්යයක් මේ දිවි පරදුවට තවන මේ කොවිඩ් මෙහෙයුමට සම්බන්ධ සියලු දෙනා විරුවන්සේ සලකලා ඔවුන්ට ජාතික යුතුකමක් ඔබ ඉටු කරලා තියෙන්නේ.
මේ නොමිලේ ලබා දීම ඔබට තර්ජනයක් වුනේ නැද්ද? නැහැ මේකයි අපි කල්පනා කරන අපි ඒකට මුදලක් වෙන් කරලා තිබෙනවා. දැන් රක්ෂණයක් විදිහට දුන්නොත් අපට ඒකට ප්‍රතිපත්ති කියන්නේ ඒක මේ හිමිකම් ආවරණයක් ලබා දෙන්න වෙනවා. අපි එහෙම තැනකට නෙවෙයි යන්නේ. අපි ජාතික යුතුයකමක් විදිහට යම්කිසි කෙනෙක් කොරෝනා රෝගය වැළඳීමෙන් මිය ගියොත් ඔහුට විවාහක පුද්ගලයෙක් නම් ලක්ෂ 15ක මුදලක්, ඒ වගේම අවිවාහක නම් ලක්ෂ 10ක මුදලක් ලබා දෙනවා. ඒ සඳහා අපට අවශ්‍ය වෙන්නේ අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ප්‍රධානියෙක් අපට සහතික කරලා දෙනවා නම් මෙන්න මේ පුද්ගලයා කොරෝනා නිසා මිය ගියා කියලා මේ රාජ්‍ය සේවය කරන අය විශේෂයෙන්ම තැපැල් සේවකින් පවා මේකට ඇතුළත් කරලා තිබෙනවා. ඉතින් එතකොට අපි මේ මුදල ගෙවනවා. ඒ කියන්නේ මේ කලින් ලියාපදිංචි වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. නෑ විශේෂයෙන් මොකද සියලු දෙනාම ආවරණය කිරීමේදී අපි අදහස් ගන්න එක මොකද අපිට කොළ පුරවන්න එහෙම නැත්නම් වෙනත් දේවල් වලට යනවට වඩා අපි බොහොම පහසු ගෙවීමක් විදියට මේක කළා තිබෙනවා. එපමණක් නෙවෙයි. තව ඉදිරියට යනකොට සමහර වෙලාවට සෞඛ්‍ය පහසුකම් අසනීප වුණාම සපයන්න වේවි. එවැනි අවස්ථාවකදී වුණත් අප ඒ සඳහා මේ රක්ෂණ ආවරණය යටතේ පහසුකම් සපයනවා. මේකෙන් අපි අදහස් කරේ දැන් උදාහරණයක් විදිහට සෙබලෙක් යුද්ධයට යනකොට ඔහුට විශ්වාසයක් තිබුණා ඔහුව අරගෙන යන්න පිරිසක් පස්සෙන් එනවා කියලා. එහෙම නැත්නම් ඉතා ඉක්මනින් ප්‍රතිකාර කරන්න බෑකප් ටීම් එකක් ඉන්නවා කියලා. හැබැයි මෙතනදී අපිට ඕන වෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් විදිහට ඒ ශක්තිය දෙන්න. ඒ කියන්නේ අපිට යමක් වුණොත් අපේ පවුලට මොකක් හරි රැකවරණයක් තිබෙනවා කියලා. ඒ නිසා මම අප තනියම නෙවෙයි දැන් අපි රක්ෂණ ශාස්ත්‍රයේ සමාගම් ගණනාවක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා පෞද්ගලික අංශයේ. ඒ නිසා මෙහිදී අපට තරඟකාරීත්වයක් නැහැ. මම ඊටාම උවමනාවෙන් එම ආයතනවලටත් කියන්නේ මෙවැනි දායකත්වයන් සැපයීමට ඉදිරිපත් වෙන්න. ඒතර මේ කියන ශාස්ත්‍රයේ එක් පුද්ගලයෙකුට ලැබෙන වරප්‍රසාදය අපි ලබා දෙන වරප්‍රසාදය වගේ 3-4 ගුණයකින් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඒ ආරාධනය මම නිතරම කරනවා. මේක රැඩිකල් පියවරක්. හැබැයි මේ ශාස්ත්‍රය තුළ තව බොහෝ රැඩිකල් දේවල් කළ යුතුව තිබෙනවා. සභාපතිතුමාගේ ආරාධනය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් නායකත්වයේ සැපයූ මඟ පෙන්වූ පියවර අනුව යමින් COVID-19 රෝග වසංගතයට උරදෙන නායකත්වය දෙන අයට රැකවරණය දෙන්න කියන පණිවිඩය. සභාපතිතුමනි මේ හා සමගාමීව තවත් පියවරයන් ඔබ ලබා දී තිබෙනවද මේ වදුර හා සම්බන්ධ ඔබේ පාරිභෝගික ජනතාවට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්? අත වශයෙන්ම මේ අපි පටන් ගත්තේ අපේ පාරිභෝගික ජනතාවට අවස්ථාව ලබා දෙමින්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට එකක් තමයි මෙතෙක් තිබිච්ච ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවලට කොරෝනා නැමැති වසංගතයක් ඇතුළත් වෙලා තිබුණේ නැහැ. හැබැයි අපි විසින් පළමුව කළේ ඒ සියලු දෙනාට අමතර ගෙවීමකින් තොරව දැනට තිබෙන සෞඛ්‍ය රක්ෂණයට ජීවිත රක්ෂණයට මේ ප්‍රතිකාර කර ගැනීම සඳහා අවශ්‍ය ගෙවීම් සඳහා ඔවුන්ව ඊට ඇතුළත් කරගත්තා. ඊට අමතරව අප දන්නවා මේ මෝටර් රථයක පාරේ ධාවනය කරන්න බෑ. එහි බලපත්‍රය නැතුව. හැබැයි මේ තත්ත්වය යටතේ අපට තේරුණා ඒක ඉතා අමාරු කාර්යයක්. ඒ නිසා අපි මාස 3ක කාලයක් සඳහා ඔවුන්ට ලබා දුන්නා සහන කාලයක්. ඒ කියන්නේ පොලිසියත් දැනුවත් ඒක යනවා. ඒ වගේම අනිත් ඒවායිදිත් මේ පහසුකම් සැපයීම අපි අවශ්‍ය ප්‍රමාණයට ලබා දුන්නා. ඉදිරියේදී තව කාලය අවශ්‍ය වෙනවා නම් ඒකත් අප කරන්නට සූදානම්. ආචාර්ය ජගත් වැල්ලවත්ත මහත්මයා කියන්නේ මේ තීරණ ගන්න පියක් සැකයක් නැතුව කටයුතු කරන කෙනෙක්. ඒ නිසා තමයි ඔහු මා පෙර සඳහන් කළේ ගත තීරණ ඉතා රැඩිකල් තීරණ නමුත් සමාජය වෙනුවෙන් ඔබ වෙනුවෙන් කියලා. සභාපතිතුමනි මම හිතන්නේ මේ වැඩපිළිවෙලත් එක්කම අපිට දැනගන්න ලැබුණා ඔබ නායකත්වයේ ගත්ත ජනාධිපති විශේෂ අරමුදලට යම් කිසි පරිත්‍යාගයක් ලබා දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් දෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ සඳහා බොහෝ දෙනෙක් සම්බන්ධ කරන්නත් ඔබ නායකත්වයේ ගත්තා. ඒ ගැනත් ප්‍රේක්ෂක ජනතාව දැනුවත් කළා. දැන් එකක් තමයි ජනාධිපතිතුමා විසින් අරමුදලක් පිහිටවනු ලැබුවා මේ තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය අරමුදල් රැස් කරගන්න. අපි දන්නවනේ ප්‍රවාත් ඇත්තටම ලංකාව රටක් වශයෙන් ගත්තම පහුගිය කාලේ විශාල මූල්‍ය අර්බුදයකට ගියා. ඒතර දැන් මේක අනපේක්ෂිත වැයබර. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මේ අරමුදල ආරම්භ කළේ. එහිදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විදිහට ලක්ෂ 50ක මුදලක්, ඒ වගේම ප්‍රධාන රාජ්‍ය බැංකු, ලිට්‍රෝ සමාගම ආදී වශයෙන් අපට පුළුවන් වුණා විශාල මුදලක් ඒ සඳහා
මිලියන් 40කට ආසන්න සංඛ්‍යාවක් පරිත්‍යාග කරා. මම හිතන්නේ රක්ෂණ ශාස්ත්‍රයේ ඉතා දැවැන්ත පියවරයන් තබන්නට හෙට දවසේ රැකවරණයට අවසි ඔබට රැකවරණය ලබා දෙන්න සුවිශේෂී නායකත්වයක් යටතේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඔබට නායකත්වය දෙනවා. ඉතින් අද COVID-19 රෝග වසංගතය අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ නායකත්වය ලබා දෙනකොට ඒ සුවමෙහෙරට දිවි පොරතුවට ලබන රණවිරුවන් සෞඛ්‍ය නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් අගය කරන්න රැකවරණය දෙන්නට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආරම්භ කරපු විරු අභිමන් වැනි ඉතා නවතම සංකීර්ණ ඒ වගේම ඉතා අභියෝගාත්මක විවරයන් බොහොමයක්ම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් අරගෙන තියෙනවා. සභාපතිතුමනි අද දවසට අපි සමුගන්නවා ප්‍රාර්ථනා කරනවා ඔබට තවත් මෙවැනි අභියෝගාත්මක ජනතා තීන්දුව වලට එල්බවෙමින් රටට සේවය කරන්නට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්ට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ආයුබෝවන්. එතර මෙතර ඉන්න ඔබ අප එක්ව ජයගත යුතු ව්‍යසනයක් තමයි COVID-19 රෝග වසංගතය. අපි ඒ ජයගන්න එක්ව කටයුතු කරමු. ජාති ආගම් කුලමල ભેදවලින් තොරව අපි එක්වෙමු, කැපවෙමු. අපි ඒ පිළිබඳව සිහිපත් කරමින් විශේෂයෙන්ම ඔබේ අවධානය යොමු කරනවා ළඟ එන වෙසක් මහා මංගල්‍යය. වෙනදා අප ඔබ ඒ පිළිබඳව විවිධ සමරුම් සංවිධානය කරා. නමුත් අද අප ඔබට සිදු වෙනවා නිවසේ සිට වෙසක් මංගල්‍යය සමරන්න. ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්න මේ අවස්ථාවේ අප ඔබ සමග සම්බන්ධ වෙනවා. කෝට්ටේ පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ඉත්තාපානේ ධම්මාලංකාර නාහිමියන්. පින්වතුනි, මෙවර වෙසක් උත්සවය පිළිබඳව විශේෂ පණිවිඩයක් මේ ප්‍රකාශයට පත් කරන්න. ලෝකවාසී බෞද්ධයන්ටම ඉතාමත්ම ශ්‍රේෂ්ඨම උතුම්ම දිනය තමයි වෙසක් පුන් පොහෝ දිනේ. බුදුරජාණන් වහන්සේගේ උපතත් ඒ වගේම බුද්ධත්වයට පත්වීමත් පරිනිර්වාණයත් කියන තෙමගුල සිහිපත් කරමින් තමයි මේ වෙසක් උත්සවය සමස්ත ලෝකවාසී බෞද්ධයන්ම සිහිපත් කරන්නේ. මෙවර වෙසක් උත්සවය පැවැත්වීම විශේෂයි හේතුව ලෝකයම මහත් භීතියට පත් කරන ලෝකයේම විසිරී පවතින කොරෝනා වසංගතය. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මරණයට පත් කළා. කෝටි සංඛ්‍යාත ජනතාවක් රෝගීන් බවට පත් කරා. තව අවසානයක් එහි නැහැ. එවැනි කාල පරිච්ඡේදයක වෙසක් උත්සවයේ සමරන්නේ කෙසේද කියන ප්‍රශ්නය බෞද්ධයන්ට ඇතිවන ප්‍රශ්නයක්. මෙවර වෙසක් උත්සවය පවත්වන්නට සිද්ධ වන්නේ තමන්ගේම නිවෙස්වල. තමන්ගේ නිවසේ සිල් සමාදන් වෙලා හොඳින් සිල් ආරක්ෂා කරමින් බොහොම සාමකාමීව පවුලේ සෑම දිනාටම එකතු වෙලා පුළුවන්කම තිබෙනවා වෙසක් සමරන්නට. මේ කොරෝනා වසංගතය, මේ මහා භයානක රෝගය පිළිබඳව අවබෝධයක් හැම දිනාටම දැන් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් ආරක්ෂා වෙලා තමන්ගේ වෙසක් දිනය උතුම් දිනෙහි ප්‍රතිපත්ති රකින්නට තමන්ගේ නිවෙස් වලටම වෙලා කටයුතු කරන හැටියට බොහොමත්ම කාරුණිකව හැම දිනාටම මතක් කරනවා, සිහිපත් කරනවා. ඒ අනුව ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ දෙන්න පුළුවන්, බණ භාවනාවල යෙදෙන්නට පුළුවන්. ඒ අනුව තමන්ට කුසල කර්ම සිද්ධ කර ගැනීමට අපහසුයක් නැහැ. ඒ නිසා සියලු දෙනාම බෞද්ධයන් තම තමන්ගේ නිවෙස් වලට වෙලා
තමන්ගේ ස්ථානවලට වෙලා මේ වෙසක් උත්සවය සමරමින් ප්‍රතිපත්තිවල යෙදමින් ක්‍රියා කරන හැටියට බොහොම කරුණාවෙන් යුතුව මතක් කරනවා. හැම දිනාටම අපට කියන්න තියෙන දේ ඒකයි. හැම දිනාම පුළුවන් තරම් තමන්ගේ කටයුතු තමන්ගේම නිවෙස්වලට වෙලා තමන්ගේ ස්ථානවලට වෙලා සිද්ධ කරන හැටියට මතක් කරනවා. හැම දිනාටම තුනුරුවන් පිහිටයි. අද දවසේ මේ රූපමය අඩපෑ සම්පූර්ණයෙන්ම වෙන් වුණේ ඊතර මෙතර ඔබ අප එක්ව ජයගත යුතු මේ ජාතික ව්‍යසනය පිළිබඳව ඔබ අප දැනුවත් වන්න. අපි එක්ව ජයගමු, එක්ව කටයුතු කරමු. ළඟේන වෙසක් මංගල්‍ය අප නිවසේ සිට සමරමු. මේ ප්‍රාර්ථනයනුයි අද අප මෙලෙස ඔබෙන් සමුගන්නේ. ප්‍රාර්ථනා කරනවා සුවදායි නිරෝගිමත් හෙට දවසක් ඔබට අපට සැමට රටට ලෝකයට උදා වේවා කියලා. ඔබට පුළුවන් පහලින් තිබෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න.